අයිබෝවන් අද ඉඳන් වැඩසටහන 9ක් විතර 9කට අපි ක්‍රියා ප්‍රභේද ටික ගැන ඉගෙනගෙන ඉවරයක් කරමු. මම ඔබට කිව්වා සරල වර්තමාන අතීත අනාගත මම ටිකක් හිමින් කරලා අනිත් ක්‍රියා ප්‍රභේද වලට එනකොට ඉක්මනට යන්නම් කියලා. පොඩි ආපසු බැලීමක් අපි කරොත් මේ කාලවල් තියෙනවා 3ක්. අද අපිට ඩිජිටල් බෝඩ් එකක් තියෙනවා. අපි ඒකෙන් බලාගමු. මේ කාලවල් 3 අපි ඇන්දොත් අපි දන්නවා අපිට තියෙනවා වර්තමාන කාලය, අපිට තියෙනවා අතීත කාලය, අපිට තියෙනවා අනාගත කාලය. ඔය ප්‍රධාන කාල 3ම ඉංග්‍රීසියෙන් 4 ප්‍රභේද 4කට බෙදන්න පුළුවන්. අපි බෙදනවා එකක් මම මෙතන ඒ ප්‍රභේද බෙදන්නම්. සිම්පල් කියන කාලය, අනිත් එක කන්ටිනියුවස් කියන කාලය, අනිත් එක පර්ෆෙක්ට් කියන කාලය, අනිත් එක perfect continuous කියන කාලය. මේවට ඇස්පෙක්ට් නොඑක් දේවල් කියනවා. මම කාලය කියන සංකල්පය විතරක් යොදන්නම්. මොකද මම හැමතිස්සෙම කියන්නේ මේ නම් ටෙක්නිකල් නම් එච්චර වැදගත් නෑ ඔබ ඉගෙන ගන්න එක. දැන් මේ ප්‍රධාන කාලයන් තුන මේ ප්‍රභේද 4ටත් බෙදෙනවා. අපි මෙතෙක් වෙලා කරේ සිම්පල් කාලය විතරයි. අපි future simple කරා. I will go to Kandy tomorrow. Present simple කරා. I am a teacher. Past simple කරා. Past simple කරා. I went to Kandy. පොඩ්ඩක් නැවත ඔබට මතක් කිරීමක් මං කරොත් present simple යොදන්නේ සාමාන්‍ය දෙයක් විස්තර කිරීමට අපි පුරුද්දක් වශයෙන් කරන දෙයක් හෝ තමන්ගේ රැකියාව ඒ වෙනුවෙන් past simple කාර්ය ඉවරුනහම කරන ඒක ගැන විස්තර කරන්න future කියන්නේ අනාගතේ කරන දෙයක්. අද අපි ඉගෙන ගන්නේ continuous tense එක. continuous tense එකේ present continuous තමයි අද අපි ඉගෙන ගන්නේ. සමා වෙන්න මට මේක ඉගෙන ගන්න ටිකක් ඉංග්‍රීසි වලට වඩා වෙලා යනවා මං හිතන්නේ. present එකේ අද අපි ඉගෙන ගන්න යන්නේ present continuous tense කියන්නේ මොකක්ද කියලා. මට ඉංග්‍රීසි ඉගෙන ගන්නවට වඩා වෙලා යනවා මේවා පුරුදු වෙන්න ගන්න එපා. present continuous tense කියන්නේ අපි ඉස්සෙල්ලා බලමු පාවිච්චි කරන වෙලාව. මම ඔබලාට කියලා තියන්නේ යම් tense එකක් ඉගෙන ගන්නවා නම් හදන විදිහ දැනගන්න ඕනේ, පාවිච්චි කරන වෙලාව දැනගන්න ඕනේ. ඔය දෙකෙන් එකක් නොදැන හිටියොත් හරි විදිහට ඕක භාවිතා කර නොහැකි. එතකොට present continuous tense භාවිතා කරන්නේ කොයි අවස්ථාවේද? අවස්ථා ගණනාවක් තියෙනවා. ප්‍රධානම එක තමයි දැන් යමක් කරනවා නම් අපි present continuous tense එක භාවිතා කරනවා. For example, I am speaking now. I am teaching you. මේ වෙලාවේ මම මොකද කරන්නේ? මම ඔබට පාඩමක් උගන්වනවා. එතකොට මට කියන්න පුළුවන් I am teaching you now. මේ වෙලාවේ කරන දෙයක්. බලමු හදන විදිහ. present continuous tense එකට verbs දෙකක් අවශ්‍ය වෙනවා. එකක් අර උපකාරක verb එක, helping verb කියලා කියන්නේ ඒක සහ ප්‍රධාන verb එක. ප්‍රධාන verb එකට ing එකතු කරනවා.
එතකොට helping verb එක තමයි be verb එක. දැන් මම බෝඩ් එකේ දැම්මොත් be verb එක සහ ප්‍රධාන verb එක සහ ඒ ප්‍රධාන verb එකට ing එකතු කරනවා. මේ ප්‍රධාන verb එකට ing එකතු කරාම අපි හදාගන්නේ participle කියන කුඩා ප්‍රභේදය. participle දෙවර්ගයක් තියෙනවා. passive voice මම උගන්වනකොට ඔයගලන්ට ඉගැන්නුවා past participle එක ගැන. ing දානකොට හැදෙන්නේ present participle එක. මේකට කියන නම තමයි ඒක ප්‍රධාන verb එකක් නෙමෙයි. verb එකේ ආකාරයක් විතරයි. present participle කියන්නේ verb එකට ing දාන එක. මම present participles වල කියන්නේ users ගැන ඒව පාවිච්චි කරන්න ඕනේ වෙන වෙන විදි ගැන වෙනම lesson එකක් කරන්නම්. මේක noun එකක් වෙන්නත් පුළුවන්. Smoking is bad. දුම් බීම හොඳ නැහැ. Fishing is prohibited. මාළු බෑම තහනම්. අර noun එකක් කරන්නත් පුළුවන් verb එකට ing දාලා participle phrase එකක් හදන්න පුළුවන් adjective එකක් වශයෙන්. The girl sitting in the corner is my sister. ඒ වගේ ගොඩාක් මේකේ විධි ක්‍රම තියෙනවා අපිට භාවිතා කළ හැකි. අද මම present participle උගන්වන්නේ present continuous tense එකේ be verb එකත් එක්ක දාලා දැන් වෙන යමක් උගන්වන්න අපි ගැන විස්තර කරන්න පාවිච්චි කරන tense එක හැටියට. be සහ ing. මම ඒක උගන්වන්න ගත්ත සාහිත්‍ය poem එකක් නෙමේ නැවත සින්දුවක්. මොකෝ අපි poems ටිකක් සෑහෙන 30ක් විතර දැන් කරලා ඇති. අපි සින්දුවක් බලමු පරණ සින්දුවක් Danny Boy කියලා. මේක ගන්න තව හේතුවක් තිබ්බාද? ඒක මේ මට ඔබට interjection කියන parts of speech උගන්වන්න අවශ්‍යයි. මොකද මම හිතන්නේ lessons 3කට විතර ඉස්සෙල්ලා interjection එකක් උගන්වලා ඒකට conjunction හරි පොඩි වැරැද්දක් කරා. ඒක හරි ගස්සන්න මම ඉගැන්නුවේ. මම ඉස්සෙල්ලා මේ poem එක කියවලා ඉන්නම්. ඔබ ඊට ඉස්සෙල්ලා ඒක බලා ගන්න. සහ මම හැමතිස්සෙම මගේ Facebook පිටුවේ lesson එකට යට මේ සින්දුව දානවා. මේ බලන්න මගේ වීඩියෝ එක යට මගේ Facebook page එක ඇති මම මේවා අප්ලෝඩ් කරන USJP එකට අමතරව මම ඒකෙත් දානවා. ඒක යට මම මේ සින්දුවේ YouTube copy එකකුත් දානවා. ඒකත් පොඩ්ඩක් බලා ගන්න. දැන් මම ඒක කියවන්නම්. Danny Boy, Frederick E. Weatherly. Oh, Danny Boy, the pipes are calling from glen to glen and down the mountain side. The summer's gone and all the roses falling. It's you must go and I must bide. Oh, come ye back when summer's in the meadow, or when the valley's hushed and white with snow. And I'll be here in sunshine or in shadow. Oh, Danny Boy, I love you so. But when you come and all the flowers are dying, if I am dead as well I may be, you'll come and find the place where I am lying and kneel and say an Ave there for me. And I shall hear, though soft you tread above me, and all my grave will warmer, sweeter be. For you will bend and tell me that you love me, and I shall sleep in peace until you come to me, and I shall sleep in peace until you come to me. මේ ඊටාම සුන්දර ඊටාම මිහිරි සංගීතයක් තියෙන සින්දුවක් කරුණාකරලා අහලා බලන්න. මොකද මම පොඩි කාලේ ඊටාම ආදරය කරපු සින්දුවක්. බොහොම බටනලා හඬත් එක්ක ලස්සනට කියපු සින්දුවක්. ඒකේ එක ආදරවන්තයෙක් කියනවා ඔයා දැන් යන්න
මේ සහ මම සහ මේ ඒ ලස්සන පරිසරය වැලිය එක අපි දෙගොල්ලන්ම ඉන්නම් ඔයා එනකන්. ඊට පස්සේ කියන ඔයා එන දවසේ මම බැරි වෙලාවකවත් හිටියේ නැත්නම් ඒ කියන්නේ මම මැරිලා හිටියොත් එන්න මගේ සොහොන ළඟට ඇවිල්ලා නැමිලා සිංහන ආවේ කියන්නේ පොඩි ක්‍රිස්තියන් ප්‍රාය එකක් කියන්න. ඊට පස්සේ මට ඇහෙයි ඔබව සහ මම ඉන්නම් අපි කවදා හරි එකතු වෙනකන්. ක්‍රිස්තියානි විශ්වාසය තමයි මරණට පස්සේ දිව්‍ය ලෝකෙ එකතු වෙන බව. මම සිංහල එකක් දැන් කියවන්න. මම ඩැනි බෝයි කෙනෙක් කොල්ලෝ කියලා ට්‍රාන්ස්ලේට් කරේ. ඩැනි කොල්ලෝ ෆ්‍රෙඩරික් වෙදලි. ඩැනි කොල්ලෝ නලාහඬ අඬගසයි නිම්නයෙන් නිම්නයට කඳු බෑවුමෙන් පහළට. ග්‍රීෂ්ම ඍතුව අවසන්. සියලු මල් පරවී යයි. ඔබයි ඔබ යා යුතුයි මා මෙහි සිටිය යුතුය. එහෙත් ආපසු එන්න දෙනියට ග්‍රීෂ්මය ආවිට. හෝ නිම්නය හිමෙන් වැසී නිහඬව සිටින විටක. මම මෙහි ඉන්නම් හිරු එළියෙහි හෝ සෙවණැල්ලෙහි. ඩැනි කොල්ලෝ මම ඔබට එතරම් ආදරෙයි. ඔබ පැමිණේ නම් සියලුම මල් පරවී යන විට එවිට මම මැරී ඇතිනම් පහසුවෙන් මැරී සිටීමට හැකි නිසා ඔබ පැමිණ සොයා ගනීවි මා සැතපෙන තැන. එවිට ඔබ දනගසා මා වෙනුවෙන් යම් යාඥාවක් කරાવી. මට ඇහේවි ඔබ මා ඉහලින් හෙමිහිට පා තැබුවද. මගේ සියලු සිහින වඩා උණුසුම් සහ මිහිරි වනු ඇත. මට ආදරේ කීමට ඔබට අමතක නොවනු ඇත. මා සාමයෙන් නිදා ඉන්නෙමි ඔබ මා වෙත පැමිණෙන තුරු මා සාමයෙන් නිදා ඉන්නෙමි ඔබ මා වෙත පැමිණෙන තුරු. කරුණාකරලා මේකේ සින්දු අහන්න. මම ආසම වර්ෂන් එක කිව්වේ ඇන්ඩි විලියම්ස් කියන සංගීතඥයා. ටිකක් මම මගේ පොඩි කාලේ කියන්නේ 70 ගණන් වල තමයි මේ සින්දු ප්‍රචලිත වුණේ. ඔබ දැන් බැලුවොත් මම ප්‍රසන්ට් කන්ටිනියස් වලට ඉස්සලා ඉන්ටර්ජෙක්ෂන් එක ගැන කියන්නම්. පොයම් එකේ මුලම බලන්න ඕ කියලා තියෙනවා. මම මේක සිංහලට නැගුවේ නෑ මොකෝ සිංහලට නැගුවාම ඕ එක ඒ අර්ථය මෙන්න නැති හින්දා අපි සිංහලෙනුත් තියනවා. අනේ අපොයි අනේ ඔය වගේ වචන අර යම් හැඟීමක් දනවන වචන ඕ ආ වගේ ඒව තමයි මං ඔබට ඉගැන්විය යුතු අන්තිම parts of speech කාණ්ඩය. මම ඕක ගැන කතා කරලා ඒකට වැරදියට conjunction කියලා කිව්ව හින්දා මම නැවත මතක් කරන්නම්. මෙතන මේ වචන කාණ්ඩවලට කියන්නේ interjections කියලා. interjections. ඒක තමයි මගේ මේ වැඩසටහන් මාලාවේ අන්තිමට ඔබට උගන්වන්න තිබ්බ වචන කාණ්ඩ පෙළ. interjections. අපි සිංහලෙන් අපොයි අනේ අහෝ යම් හැඟීමක් ඉතා තීව්‍ර ලෙස දනවන ශබ්ද කොටාශයක් ඒ වචන අයත් වෙන්නේ මේ interjections කියන කෑල්ලට. so මේ ඩැනි බෝයි කියන සින්දුව පටන් ගන්නේ ඕ කියන interjection එකෙන්. ඒ වචනේ මතක තියාගන්න. මොකද මටත් වැරදිලා මම මේ ඒකට මේ conjunctions මොකක්ද දෙකක් කිව්වා. ඒක මම දැක්කට පස්සේ තමයි මේ නැවත ඔබට මේ පාඩමෙත් ඒක කියන්න හැදුවේ. දැන් අපි නැවත යමු present continuous tense එකට. ඔබ දැක්කා Oh Danny boy the pipes are calling. සමහරවිට ඒ ප්‍රදේශයේ තියෙන සංගීත මේ බණ්ඩයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඔබට අඬ ගහනවා. සමහරවිට ඔය බටහිර රටවල් වල අපේ වුණත් ගම් පළාත් වල ඉන්නකොට රැකියාවකට හෝ යම් හේතුවකට ගමින් පිට වෙන්න ඕනේ. එතකොට මේ කවිය කියන්නේ ඒගොල්ලෝට නැවත අඬ ගහනවා. are calling. දැන් උනත් අඬ ගහනවා. From glen to glen නිම්නයට down the mountain side. ඊටාම ලස්සන ප්‍රදේශයක වෙන්න ඇති මේගොල්ලෝ ඉන්නේ. The summer's gone. ඍතු 4ක් තියෙනවා. And all the roses falling. You must go. are calling ගොඩාක් විට මේකේ දෙතුන් තැනක එනවා present continuous tense එක. මේ සින්දු මේ කවිය කියන කෙනා කියන්නේ මේවා වෙවි තියනවා කරුණා කරලා අහපව වෙන්න.
ගඟ ගලනවා, හුලං හමනවා, මේවා දැන් වෙනවා ඔබ නැවත පැමිණෙන්න කියලා. present continuous tense. එක use එකක් මම ඔබට කිව්වේ මේ වෙලාවේ වෙවි තියෙන එක. දෙවනි use එක තමයි මම මේ වෙලාවේ නොකරත් මගේ ජීවිතයේ මේ වෙලාවේ පිටිපස්සේ යම් දෙයක් වෙනවා නම් ඒකත් present continuous tense එකකින් කියන්න පුළුවන්. For example මම කිව්වොත් I am writing a book these days කියලා. දැන් මම ඔබ ඉස්සරහා පොතක් ලියන්නේ නැහැ. හැබැයි ඔබ දන්නවා මම ඔබට මෙහෙම ඉගැන්නුවට මගේ ජීවිතේ මම ඒක කරනවා ඇති. I am building a house. I am writing a book. I am taking care of my parents. මේ දවස්වල මේ කාලයේ මම කරනවා කියලා ඒ tense එකෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. දැන් මේ වෙනස බලන්න. I live in Kandy. I live කිව්ව ගමන්ම සාමාන්‍යයෙන් මගේ වාසස්ථානය නුවර කියන අදහස එනවා. මොකෝ present simple කාලේ මම ඔබට කිව්වා ඇත්ත දෙයක් situation එක describe කරන්න present simple පාවිච්චි කරන්න කියලා. හැබැයි මම කිව්වොත් I am living in Colombo now කියලා මේ වෙලාවේ මගේ ගෙදර නුවර තිබ්බත් මේ වෙලාවේ මම කොළඹ ඉන්නේ කියන එක හින්දා තමයි I am living in Colombo කියන්නේ. now කිව්වත් නැතත් ඒ tense එකෙන්ම ඔබට අවබෝධයක් ආ යුතුයි මේක මේ දවස්වලට අදාළයි කියලා. I am living in Colombo. I am living in a hostel. I live in a hostel කියන්නේ නැහැ කවුරුවත්. මොකද hostel එකේ ජීවිතය අනිවාර්යයෙන්ම නිත්‍ය දෙයක් නෙමෙයි. එතකොට I am living in a boarding house. I live in කෑගල්ල. ඒකයි වෙනස. සමහර විට අවශ්‍ය නම් මේක future tense වලටත් පාවිච්චි කරන්න පුළුවන්. For example, ඊටාම ළඟ future එකක් නම් I am going to Kandy tomorrow. So I am going to Kandy now කියන්නත් පුළුවන්. I am going to Kandy next week කියන්නත් පුළුවන්. ඔබ future පාවිච්චි කරන්න present simple continuous tense පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම future වචනේ දාන්න. future adverb එක දාන්න. I am going to America soon. ළඟදී ඉක්මනට කියන්නේ. ඒ future adverbial එක දැම්මොත් ඒක අනාගතයේ වෙන බව ඔබට tense එකෙන්ම අවබෝධ විය හැකියි. මේ tense එක ඉවර කරන්න ඉස්සෙල්ලා තව එක දෙයක් ඔබට උගන්වන්න තියෙනවා. හැම verb එකක්ම මේ tense එකෙන් දාන්න බෑ. දාන්න බැරි මේකයි. දැන් යමක් කරමින් සිටිනවා නම් සමහර දේවල් future continuous එකෙන්ම කරන්න බෑ. For example, I love you මිසක් I am loving you කියන්න බෑ. ඒක ක්‍රියාවක් නම් මිසක් I understand English. I am understanding English කියන්න බෑ. ගොඩක් විට emotions, හැඟීම් වලට සම්බන්ධ, දැනුමට සම්බන්ධ දේවල් මේ tense එකෙන් දාන්න බෑ. ඔබ මන් දන්න Mind Your Language කියන program එක බැලුවද කියලා. ඒක පොඩි කාලේ මං hina වුණා. මට පස්සේ තේරුණා කොච්චර ඒක මේ ජාතිවාදී program එකක්ද කියලා. එතන එක මං හිතන්නේ ඉන්දියානු හරි පාකිස්තානු එක්කෙනෙක්ට ඕක හැමතිස්සෙම වැරදෙනවා. I am not understanding you කියලා කියන්නේ. කියන්න බෑ. I don't understand you. Understand, realize, love, feel. ගොඩක් විට present simple විතරයි භාවිතා කරන්න පුළුවන්. මේක not කියන්න පුළුවන්. I am not speaking French. I am speaking English. At this moment, I am not speaking French. I am speaking English. So, not එක එන්නේ මේ දෙක අතර. negative දානවා නම් I am not speaking French. එන්නේ මේ දෙක අතර. I am not speaking French. සමහර verbs දෙකටම සමහර අවස්ථාවල present continuous දාන්නම බෑ. සමහර අවස්ථාවල පුළුවන්. For example, I have a brother. මට අයියා කෙනෙක් ඉන්නවා. I have a brother. කවදාක්වත් අයිතියට present continuous තියාගන්න බෑ මේ දැන් උනත්. I am having a brother කියන්න බෑ. හැබැයි දැන් හිතන්න I have my breakfast at 8 o'clock. I have my breakfast. මම ආහාර ගන්න උදේ ආහාර 8ට. ඒක ගන්න ගමින් කියන්න පුළුවන්. ඒක ක්‍රියාපදයක් නේ. කියන්නේ action එකක් නේ. So I am having my breakfast now කියන්න පුළුවන්. I am not having my breakfast now. Please don't serve me. I am not having my breakfast now. ඒ have කියන එකේ
භාවිතාව අනුව ඔබ present continuous කරනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන්. අනිත් මේ verb එක එන්න බැරි තැන් තමයි ඉක්මනට වෙන දේවල්. He blasted the bomb. බෝම්බයක් පිපුරුවා කියන්නේ බෝම්බේ පුපුර ඉන්න බෑනේ එක සැරේම යනවානේ. So he is blasting the bomb කියන්න බෑ. The bomb exploded. The bomb is exploding කියන්නත් බෑ. මොකද explode or start කරන ඒවා ඊටාම ඉක්මනට වෙනවා. ඕවත් ඔබ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ගහන්න present simple present continuous කරන්න බැරි verbs මොනවද කියලා අපූර්වට ලයිස්තුව එයි. ඒක තමයි present simple. මම ඔබට කිව්වා මම වේගෙන් යන හින්දා මේ පාඩමේම passive එක හරවන්නේ කොහොමද උගන්වනවා question form එකත් උගන්වනවා කියලා. present continuous tense question form එක මොකක්ද? අපි verb ඉස්සෙල්ලා verb එකක් මේ sentence එකක් දාලා ඉමු. මේ verb එකේ මේ sentence එකේ I am eating rice. මම දැන් බත් කමින් ඉන්නේ. වැරදි මම ඔබට ගන්නමින් ඉන්නේ. දැන් example එකට ගන්න. I am eating rice. මෙතන I තමයි subject එක. rice තමයි object එක. දැන් මම කර්මකාරක අපි ඉවර කරා. කර්මකාරක මම කිව්වේ කර්මය subject එක බවට පත් වෙනවා කියලා. එතකොට am eating කොහොමද passive වෙන්නේ? rice is am එක is being උනා passive වල හැමදාම එන්නේ past participle එක. rice is being eaten by me now. passive අපි මේ ඉවර කර ගත්ත විතරයි. passive වලට හැමදාම past participle එක එන්නේ. so present continuous tense passive එකේ වෙන්නේ මේ be verb එක present continuous බවට පත් වෙනවා. be verb එකේ present continuous මොකද්ද? be ing නේ. දැන් ඇත්තටම present participle එකයි be verb එකයි තමයි මෙතනත් සිදු වෙන්නේ. so I am eating කියන එක මෙතන තියෙන be verb එක present continuous බවට පත් වෙනවා. අපි දැන් කරන්නේ present continuous නේ. මේ අපි මේක මෙතනින් අයින් කරමු. මොකද අපි දැන් මේ වයසට අලුත් දේවල් ඉගෙන ගන්න එක සෑහෙන තියෙනවා මේ ගතියක් සමාවෙන් ටිකක් හිමින් යයි මුල කාලේ. so present continuous tense එක මේක active. active එක I am eating rice now. මේක passive. passive ගැන මම විස්තර කරන්නේ මම සරල වර්තමාන කාලේ ඉගෙනපු හින්දා. rice එකේ be verb එක rice is being මේක eaten by me now. තව එක වාක්‍යයක් දාමු. දැන් මේ වෙන වාක්‍යයක් ගමු ඔබට තව පුරුදු කරන්න මේක. Sunil is reading. අපි ගම්පෙරළිය වගේ පොතක් දාමු. ගම්පෙරළිය now දාන්න ඕනේ. ඊට වඩා වෙනස් වචන තියෙනවා. ගම්පෙරළිය
these days. මේ දවස්වල සුනිල් ගම්පෙරළිය කියවනවා. Sunil is reading ගම්පෙරළිය these days. දැන් මේක අපි පැසිව් කරමු. පැසිව් වුණොත් ගම්පෙරළිය තමයි ඔබ්ජෙක්ට් එක. දැන් මේ වාක්‍ය පැසිව් එකේ ඒක සබ්ජෙක්ට් එක වෙනවා. එතකොට ගම්පෙරළිය is reading නේ. මේකේ be verb එක present continuous වෙනවා. ගම්පෙරළිය is be එක present continuous වුණා. reading එක read වුණා. reading එකේ past participle එක read. ගම්පෙරළිය is being read by subject එක object අන්දිරක Sunil these මෙතන subject එක ඊට පස්සේ මෙතන object form එකකට එනවා these days. මේ දෙක මතක තියාගන්න ලියා ගන්න present continuous passive හදන විදිහ. එතකොට අපි දැන් ඉගෙන ගන්න තියෙන එකම දේ තමයි present continuous question form එක හදන්නේ කොහොමද කියලා. ඒක yes no එක හරි ලේසි. මොකද ඔබ දන්නවා present continuous ඕනේ be verb එකට පයින්න පුළුවන් කියලා. So Sunila is eating meat. දැන් Sunila is eating meat. දැන් හිතන්න මම these days කිව්වහම මේ වාක්‍ය පොඩ්ඩක් අමතුයිනේ. ඇයි මං Sunila eats meat කියන්නේ නැතන Sunila is eating meat these days කියන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් Sunila මස් කන්නේ නැති එක්කෙනෙක් වෙන්න ඕනේ. නැත්තම් මම මේ ටෙන්ස් එක දාන්නේ නැහනේ. හිතන්න Sunila කියන්නේ සාමාන්‍ය මස් කන්නේ නැති එක්කෙනෙක්. හැබැයි එයාට මොකක් හරි රෝගයක් හැදිලා එයාට මස් කන්නම කිව්වා කියලා. එතකොට මම ඒක පෙන්නන්නේ ඔයගොල්ලන්ට Sunila is eating meat these days කියලා. මේක yes no question එක හැදුවොත් හරි ලේසි. is Sunila eating meat these days? එහෙම අහන්න පුළුවන්. මම WH question එකක් ඇහුවොත් කවුද මස් කන්නේ කියලා? who subject එක හින්දා කෙලිම මෙතන. who is eating meat these days? මම මොනවද කන්නේ කියලා මේක ඇහුවොත් එතකොට WH question එක එන්නේ inverted form එකට. මේකත් මම මුළු පන්තියකම ඔයගලන්ට උගන්වලා තියෙනවා. ඒක මම නැවත කියන්නේ නැත්තේ. What is Sunila eating these days? කලින් උගන්වලා තියෙන හින්දා මම ඉතා ඉක්මනට කරුණාකරලා ඔබ බැරි වෙලාවකවත් අද නම් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න පටන් ගත්තේ, මේ වැඩසටහන බලන්න පටන් ගත්තේ පොඩ්ඩක් පිටිපස්සට ගිහින් මගේ Facebook page එකේ දාලා තියෙනවා එක එක lessons වල මම මොකක්ද උගන්වලා තියෙන්නේ කියලා. අදාළ එක බලලා නැවත මෙතෙන්ට එන්න. දැන් කියන්න තියෙන අන්තිම එක තමයි passive හැරෙව්වහම කොහොමද question form එක එන්නේ කියලා. මම ඒකත් උගන්වන්නම්. එතකොට අපි මේ සියලු දේම මේ සියලු දේම නෙමේ කොහෙත්ම ඔබට දැනට අවශ්‍ය දේවල් ඉගෙනගෙන තියෙන්නේ. අපි පැසිව් එකක් දාමු එක්සැම්පල් එකක් හැටියට. Rani is being taught by Hanifa. හිතන්න Hanifa කියන එක්කෙනා තමයි රාණිට මේ දවස්වල උගන්වන්නේ. Rani is being taught by Hanifa. Passive voice, present continuous. ප්‍රශ්නය අහන්නේ කොහොමද? Is Rani being taught by
හනිෆා. yes no question එක. කවුද කාටද හනිෆා උගන්වන්නේ? who කෙලිම මෙතන is being taught by හනිෆා. කවුද රාණිට උගන්වන්නේ? අනිත් පැත්ත ඇහුවොත් මේක නම් ඉන්වර්ෂන් එකට දාන්නේ who is Rani being taught by. ඇත්තටම මේක මැත්ස් වගේ ගන්නවට හරි ලේසි උගන්වන්න. ඔබ හිමිහිට හිතලා බලන්න. ඒ ආකෘති අර අපි ඉස්සර කෙමිස්ට්‍රි වලට ඉගෙන ගන්නේ ඔය ආකෘති එක සැරයක් ඔය ආකෘති ඔබේ ඔළුවට ගියොත් හිමිහිට මේ හැම කොම්ප්ලිකේටඩ් දෙයක්ම කියන්නේ කොහොමද කියන ආකෘතිය හැම තියෙනවා. මොකෝ ඉංග්‍රීසි කොච්චර අමාරු වුණත් ඒ ස්ට්‍රක්චර්ස් එකතු වෙන විදිහ එච්චර වෙනස් වෙන්නේ නැහැ. ඒකයි මම present simple, past simple, future simple ඉතා හිමින් ඔබට ඉගැන්නුවේ. ඔබ ඒකේ ආකෘතිය ඔළුවට ගත්තොත් මේ ඕනෙම දෙයක් හදාගන්න පුළුවන්. හැබැයි එක දෙයක් දැනගත්ත පමණින් මම විශ්වාස කරන්න ඕක හදාගන්න ලේසි නෑ. හදාගන්න පුරුදු වෙන්නේ කිරීමෙන් පමණයි. කතා කිරීමෙන්, ලීමෙන් ඔබ නිරන්තරයෙන් ඒකේ සතත අභ්‍යාසයේ යෙදিলা පුළුවන් නම් කතා කරලා පුළුවන් නම් කාත් එක්ක හරි conversation පොඩි එකක් ඔයගලන්ට පුළුවන් එක ලැහැස්ති කරගන්න. නැත්නම් මේක ඔළුවෙන් කොච්චර දනන් හිටියත් හදිස්සිය ඕක කියාගන්න අමාරු වෙනවා. හරි. එතකොට අද අපි කරේ present continuous tense. ඊළඟ වැඩසටහනේ මම කරන්න යන්නේ past continuous tense. අපි එතකොට නැවත හමු වෙමු. බොහොම ස්තුතියි.